समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस्स सुनन्तु सग्ग मुक्खदं धम्मं सवන कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පි යාචීනන්ති. ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම නිදුක් බව ඇති වේවා. ඔබ ජීවිතයේ තුළ ප්‍රාර්ථනා කරන්නේ, බලාපොරොත්තු වන්නේ කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා. මුළු මහත් ලෝකවාසී සියලුම සත්වයන්ට කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. ඔබ ප්‍රාර්ථනා කරන, බලාපොරොත්තු වන ජීවිතේ සැනසීමම උදා වේවායි කියලා මේ වෙලාවේදී ඔබ සියලු දෙනාටම ඊ타ත්ම මෙත් සිතින් යුක්තව අපි ආශිර්වාදය කරන්න කැමැතියි. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත දායකත්වය ලබා දෙනවා අංක 14න් 10A ගොඩගියවත්ත සංගමිත්තා පාර අනුරාධපුර ලිපිනෙහි පදිංචි නීලමණී මෙන්ඩිස් මෑණියන් විසින්. අපි ඒ දයාබර මාතාවට මේ වෙලාවේදී නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා. මේ මෑණියන් සුවිශේෂී මෑණියන් කෙනෙක් විදියට අප මේ වෙලාවේදී සිහිපත් කරන්න කැමැති. අපට මතකයි නෙත්තෙපිම් රේඩියෝෙහි සේත පූජාව මිට මාස 2කට පමණ උඩදී පොසොන් පොහේ දිනේදී අනුරාධපුර තූපාරාම පුණ්‍ය භූමියේ සිට පැවැත්වුවා. ඒ අවස්ථාවේදී ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණි එකම පින්වන්ත අම්මා තමයි නීලමණී මෙන්ඩිස් මෑණියන්. ඒ අම්මයිදා පින්වන්ත වෙලා තිබුණා අපට දහත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කරන්නට. බොහෝ අවහිරතා තිබුණත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඒ ස්ථානයට එන්නට හිතින් සිතාගෙන සිටියත් කිසිවෙකුටත් ඒ අවස්ථාවේදී එන්නට ඉඩ කඩක් තිබුණේ නැහැ. ඒ මෑණියන්ගේ සිත් තුළ තිබුණා වූ ඊ타ත්ම ශ්‍රද්ධාවන්තකම නිසාම මොනියම් වූ හේතුවක් නිසා ඒ මෑණියන්ට එදා ස්ථානයට පැමිණෙන්නට ඉඩ කඩක් තිබුණා. ඒ නිසා නීලමණී මෙන්ඩිස් මෑණියන් මා විශ්වාස කරනවා ඊ타ත්ම පින්වන්ත අම්මා කෙනෙක් කියලා. ඒ විතරක් නෙමෙයි, මුළු මහත් ලෝකයේම ජීවත් වන සෑම කෙනෙක්ම අපේ අම්මලා තාත්තලා වැඩිහිටියන් සියලු දෙනාම ඔබ පින්වන්තයි භාග්‍යවන්තයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට. ඒ නිසාම මට හිතුණා මුලින්ම මේ මෑණියන්ගේ අරමුණ කුමක්ද කියන කාරණාවත් පැහැදිලි කරන්නට අගෝස්තු මාසයේ 2 වෙනි දිනේට එහෙම නැත්නම් අද දිනේට Tamanගේ එකම පුතා වන තරංග ගුණවර්ධන පුතා මිය ගොස් අවුරුදු 9ක් නිමිත්තෙන් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒ පුතාට පින් අනුමෝදන් කිරීම සඳහා තමයි අද ධර්මදේශනාව විශේෂයෙන් පවත්වන්නේ. අපි ඒ පිළිබඳව පසුව ධර්මදේශනාව අවසානයේදී පින් අනුමෝදන් කරන්නට විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අද අපේ ධර්මදේශනාවට මා පාදක කරගත්ත ගාථා පාඨය ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම ඔබට ඔබේ ජීවිතයට අවධාරණය කරපු වඩාත්
වටිනාම ගාථා පාඨයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අද මේ ධර්මදේශනාව අවසානයේදී මේ වස් කාල පරිච්ඡේදයේහි ඔබ සියලු දෙනාටම ලංකාවේ හෝ වේවා එහෙම නැත්නම් වෙනත් විදේශ රටක ජීවත් වන ඔබට වටිනාම පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වෙන්නට අද මේ ධර්මදේශනාව අවසානයේදී මා මතක් කරන්න කැමැතියි. එක වතාවයි අපිට ඉඩකඩක් තිබෙන්නේ මේ පිළිබඳව මතක් කරන්නට. කිසියම් කෙනෙක් ඒ සඳහා සම්බන්ධ වෙන්න හැකියාවක් තිබෙනවා නම් මේ ධර්මදේශනාව අවසන් මොහොතේදී ඔබට ඒ පිළිබඳව සඳහන් කරන්නම්. ඒ පිළිබඳවත් හිතේ ධාරණය කරගෙන ඒ උතුම් පුණ්‍ය කටයුත්තට මම උපරිමයෙන්ම දායකත්වයක් ලබා දෙනවායි කියලා කියන හැඟීමෙන් යුක්තව අද ධර්මදේශනාව ශ්‍රවණය කරන ලෙස බොහෝම කරුණාවෙන් මෙසිතින් යුක්තව පින්වත් ඔබට මම ආරාධනා කර සිටිනවා. ලෞතුරු බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. කිසියම් කෙනෙක් Tamanගේ ජීවිතයේ තුල ඊ타ත්ම සුළුයෙන් හෝ පුණ්‍ය කටයුත්තක් සිදු කරගෙන තිබෙනවා නම් ඒ සුළුයෙන් හෝ සිදු කරගෙන තිබෙන පින පිළිබඳව Taman කිසිසේත්ම අව탁සුරයට ලක් කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. අප දන්නවා සමහර ඇත්තන් Tamanගේ ජීවිතයේ තුල Tamanගේ ජීවිත කාල පරිච්ඡේදයේ පුරාවටම Tamanට හැකියාවක් තිබෙන ආකාරයකට Taman යම් යම් පුණ්‍ය කටයුතු වල නිරත වෙනවා. ඒ පුණ්‍ය කටයුතු වල නිරත වෙන විට සමහර ඇත්තෝ හිතාගෙන ඉන්නේ මම පුංචි පිනක් පමණයි කරගෙන තිබෙන්නේ, පුංචි කුසලයක් පමණයි කරගෙන තිබෙන්නේ. ඒ නිසා සමහර කෙනෙක් ඒ ගැන හිතමින් කල්පනා කරමින් පසුතැවෙට ලක් වෙනවා. තවත් කෙනෙක් ඒ කරපු පුණ්‍ය කටයුත්ත පිළිබඳව සුළු පින්කම පිළිබඳව අපට පේනවා පින්වත්නි ඒට අවමං සහගත විදියට කටයුතු කිරීමක් කරනවා. අපට පේනවා එවැනි අවස්ථාවකදීත් එයත් එක්තරා ආකාරයක දුර්වල ක්‍රියාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ යම් ආකාරයකට කලයකට වතුර බින්දු එකින් එක වැටෙනකොට ඒ කලය පිරීලා ඉතිරිලා යනවා වගේ Taman කුඩාවට පුංචිවට ජීවිත කාලය පුරාවටම කරගත් මහා පුණ්‍ය කටයුතු එකින් එකට ඒක රාශී වෙනකොටම විශාල පුණ්‍ය කටයුත්තක් Tamanගේ ජීවිතය තුළ ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ජීවිතයේ සමහර වෙලාවට මේ ජීවිතය පිළිබඳව බොහෝ අර්ථකථනයන් කරනකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ මේ ජීවිතය කියලා කියන්නේ මිනිස්යාට තේරුම් ගන්න බැරි දෙයක්. ඔබට ඔබේ ජීවිතේ තේරුම් ගන්න බෑ, තවත් කෙනෙකුගේ ජීවිතේ තේරුම් ගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපට අපේ ජීවිතේ පිළිබඳව තේරුම් ගන්නට බෑ. ලෝකයේ තුල තියෙන ස්වභාවය, தත්ත්වය අපිට තේරුම් ගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ශ්‍රවණය කරනකොට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න ධර්ම මාර්ගය කිසියම් කෙනෙක් ජීවිතයට සම්බන්ධ කරගන්නකොට එයාට මේ ලෝකයේ තුල තිබෙනා වූ ඇත්තම தත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. අපි ඒකට වචනයක් කියනවා පින්වත්නි විද්‍යාව, එහෙම නැත්නම් දැනීම, එහෙම නැත්නම් ප්‍රඥාව කියලා. එතකොට මේ දැනීමත් විද්‍යාවත් ප්‍රඥාවත් එක්ක මේ අවබෝධය තුළ කිසියම් කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන කෙනාට Tamanගේ ජීවිත ගමන ඊ타ත්ම හොඳින් පවත්වාගෙන යන්නට හැකියාවක් තිබෙනවා. මම අද මේ දේශනාවේදී විශේෂයෙන් සඳහන් කරන්න යෙදුනේ පින පිළිබඳව මූලික වචනයක් ඔබට සඳහන් කළා. අපට අපේ දෛනික ජීවිතයේ තුලදී බොහෝ දේවල් මුණ ගැහෙනවා. අපට පුළුවන්කමක් තිබෙනවා ඔබේ ජීවිතය ශක්තිමත් කරගන්නට, රැකවරණයක් ළඟා කරගන්නට, අන් අයට උදව් උපකාර කරමින්. මා දැක්කා මේ ධර්මදේශනාව පටිගත කරන්නට මොහොතකට මත්තෙන් අපේ රටේහි පසුගිය දවසක එක්තරා කාන්තාවක් මේ බඹර ප්‍රහාරයකට ලක් වෙලා. ඒ කාන්තාව පාර දිගේ මා හිතන්නේ තිබුණු දැන්නීම අනුව එම නැත්නම් ඒ නිවේදනය අනුව ඇය බඹර ප්‍රහාරයට ලක් වෙලා ඇය වේදනාවෙන් කෑ ගසමින් දුවනවා. හැබැයි කිසිම කෙනෙක් ඒ අයට උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. යාන වාහනවල යන අය නතර කරලා ඇයව වාහනේට නංග ගන්න තරම්වත් සමහර ඇත්තෝ ඒකට පෙළවීමක් ඇත්තේ නැහැ. නමුත් එවැනි අවස්ථාවකදී අපිට පේනවා ඇතැම් කෙනෙක් ඒ කාන්තාව ඒ විඳින වේදනාව කෑගස්මින් දුවන ස්වභාවය ඇයට උදව්වක් උපකාරයක් කරනවට වඩා ඇය ඒ විඳින වේදනාව පටිගත කරලා සමාජ මාධ්‍ය ජාලවලට මුදාහරින්නට කටයුතු කරලා තිබෙනවා. ඒක මොනතරම්නම් අපිට පේන මොනතරම්නම් තිරිසන් සහගත වැඩක්ද එක පැත්තකින් බලනකොට. අපි දැක්ක ඒ වගේම එක්තරා ආකාරයක තවත් සිද්ධියක් එක්තරා මිනිහෙක් ගඟකට වැටිලා සිටිනවා.
ඒ ගඟකට වැටිච්ච වෙලාවේදී බල්ලෙක් ගිහිල්ලා ඉවරලා ඒ මිනිස්යාව ගොඩගන්ට එයාගේ අත්පය වලින් උඩට අදින ස්වභාවය අපි දැක්කා. ඒ සිදුවීම තවත් මිනිස්සෙක් ඈතක ඉඳලා ඒ වීඩියෝ කරනවා. බලන්ට මේක වෙනස මොකක්ද කියලා. එතකොට කවුද තිරිසනා බවට පත් වෙලා තිබෙන්නේ? බල්ලා සමහර වෙලාවට මිනිස්සෙක් බවට පත් වෙලා එය පටිගත කරපු වීඩියෝ කරපු කෙනා එයා එක්තරා ආකාරයක තිරිසනෙක් බවට පත් වෙලා. ඒ නිසා මිනිස් ගතිගුණවල තියෙන ස්වභාවයේ తত্ত্বය අපට තේරුම් ගන්නට බැරි වෙනකොට අපි හැම වෙලාවක් තුලදීම තවත් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරලා ඒ වගේම වචනයකින් හෝ වේවා අපිට උදව්වක් උපකාරයක් කරලා අපට අපේ ජීවිතය තුළ තිබෙනා වූ යහපත් ක්‍රියාව ශක්තිමත් කරගන්නට හැකියාවක් තිබෙනවා නම් පින්වත්නි ඒ ඊ타මත්ම වටිනවා. මොකද හේතුව අපි දන්නවා අපේ ජීවිතයේ තුළ ඇතිවෙන අවිනිශ්චිත සහගත ස්වභාවයන් කොයි වගේද කියලා. ඒ අවිනිශ්චිත සහගත වල ස්වභාවය මේ කාල පරිච්ඡේදයේ තුළ අපට හැම මොහොතකම හැම නිමේෂයකම අපට අහන්ට දකින්ට ලැබෙන කාල පරිච්ඡේදයක්. ඔබ දන්නවා පසුගිය සතියේහි එක්තරා මාධ්‍ය ආයතනයක අපේ රටේහි ඊ타මාත්ම දැවැන්ත ව්‍යාපාරිකයෙක් ඔහු මරණයට පත් වුණා මීට දින ගණනාවකට ඉස්සර වෙලා. ඔබ හිතන්න පින්වත්නි ඒ පින්වත් මහත්මයා ඔහු ඊ타මාත්ම ධනවන්ත බලවන්ත කෙනෙක්. එතකොට මේ ලෝකයේ තුල තිබෙනා වූ කොවිඩ් වසංගත තත්ත්වයට ලබා ගන්න පුළුවන් ඉහළම ප්‍රතිකාරයක් තිබෙනවා නම් අපි කිව්වොත් ඒ කිසියම් වෙනතක් තිබෙනවා නම් ඔහු සමහර වෙලාවට ලබා ගන්නට ඇති. නමුත් ඔහු බලන්ට අපට පේනවා යම් ආකාරයකින් රෝගීකාරක තත්යකටපත් වෙලා ඔහු මරණයටපත් වුණා. ඒ වගේම සෞඛ්‍යංශයේහි සේවය කරපු ජයරුවන් බණ්ඩාර කියන මහත්මයා වෛද්‍යවරයා, ඊ타මත්ම හොඳ වෛද්‍යවරයෙක්. ඊ타මත්ම හොඳ කතන ශක්තියක් තිබෙන කෙනෙක්. ඔහු අපි දැක්ක පහුගිය දවස් කිහිපය පුරාවටම රාජකාරිවල නිරත වෙලා සිටිනවා. නමුත් ඔහු මේ එන්නත් ලබා ගත්තත් ඔහුත් ඒ රෝගී තත්යකට පත් වෙලා සිටිනවා. ඒතකොට අපිට පේනවා අපේ ජීවිත තුළ මොනතරම්නම් අවිනිශ්චිත සහගත ස්වභාවයක් ජීවිතය තුළ තිබෙනවාද? අපි මේ රෝගකාරක තත්ත්වයන්ට කොච්චරපත් වෙනවාද? මේ ඇති වෙන නිමේෂයේ පිළිබඳව අපට කිසිසේත්ම කියන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අප දන්නවා අපේ ලංකාවේ ඊ타මත්ම ප්‍රකට ඒ වගේම රංගන ශිල්පිනියක් වන ඒ විජයරත්න මහත්මිය පසුගිය දවසක මීට දින කිහිපයකට උඩදී නුවරඑළිය ලිඳුල ප්‍රදේශයේදී රාත්‍රී කාලයේදී ඇය හදිසි අනතුරකට පත් වෙලා මරණයට පත් වෙනවා. එතකොට කවදාවත් එතුමිය Tamanගේ නිවසින් පිටත් වෙලා ගිහිලා නැහැ. ආපෝසරයක් මම මරණයත් එක්ක ඉන්නේයි කියලා කියන හැඟීම. එතකොට බලන්න Tamanගේ ජීවිතයේ තුළ විශාල බලාපොරොත්තුවක් තියාගෙන ඒ වගේම Tamanගේ ජීවිත සැලසුම් සියල්ලක්ම සකස් කරගෙන ඒ ඉන්න කාල පරිච්ඡේදයක් තුළ ඇය ඒ විදියට මරණයට පත් වෙනකොට බොහෝ දිනක් අපි දැක්කා ඒ රංගන ශිල්පියට අම්මායයි කියලා කියන නාමයෙන් ආමන්ත්‍රණය කරලා තිබුණා. ඒතර කාගිත් ආදරයට ගෞරවයට පාත්‍රච්ච කෙනෙක් අම්මා කියන නමින් ආමන්ත්‍රණය කරලා තිබිච්ච අය අපි දැක්කා ඇය කිසියම් ආකාරයක අනතුරකට පත් වෙලා ඒ විදියට මරණයට පත් වෙනවා. ඉතින් අපිට මේ දේශනාවකදී අපට කරන්නට පුළුවන් දෙයක් තිබෙනවා. ඒ තමයි මේ රෝගී තත්ත්වයට පත් වෙලා සිටිනා ඒ ජයරුවන් බණ්ඩාර මහත්මයාට සහ ඒ වගේම සියලුම රෝගකාරක තත්ත්වයන්ට පත් වෙලා සිටින සියලු දෙනාටම අපිට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කිරීම විශේෂයෙන් බෞද්ධ පින්වත් පිරිස විදියට නාලිකාවක් විදියට අපිට කරන්නට පුළුවන්කමක් තිබෙනවා. අර හදිසි අනතුරකට පත් වෙලා මරණයට පත් වෙන බොහෝ දෙනෙක් සිටිනවා. නමුත් අර බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වෙන බොහෝ දෙනාගේ ජනප්‍රසාදයට ලක් වෙච්චි ඉතින් එවැනි කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ අපිට ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න පුළුවන්කමක් තිබෙනවා. අද මේ දේශනාවට දායකත්වයේ දරන ඒ නීලමණි මෙන්ඩිස් මෑණියන්ගේ එකම පුතණුවන් ඔබ හිතන්න කල්පනා කරන්න එකම පුතණුවන් මරණයට පත් වෙලා එතකොට අදට අවුරුදු 9ක් සම්පූර්ණ වෙනවා. එකම පුතායයි කියලා සාමාන්‍ය වශයෙන් සඳහන් කරනකොට මේ අම්මට කොනතරම් දුකක් වේදනාවක් ඇතිද? හැබැයි මේ අම්මා පමණක් නෙමෙයි මේ එකම පුතුණුවන් විදියට ජීවිත අහිමි වෙච්චි අම්මලා තාත්තලා ලෝකේ හැම තැනකම සිටිනවා. අපට ඕන තරම් ඒ පිළිබඳව නිදර්ශන ගෙනහැර දක්වන්නට පුළුවන්කමක් තිබෙනවා. නමුත් එකම අම්මා කෙනෙක් එකම පුතෙක් ඉන්නකොට ඒ පුතාට ආදරේ කරුණාව සෙනෙහස දක්වන්නේ හරියට අපි දන්නවා මාතා යතා නියම් පුත්තන් කියන ආකාරයකට කරණීයමෙත සූත්‍රයේත් අපට සඳහන් කරනවා එකම ඇහැක් තියෙන මිනිහෙක් යම්සේ ඒ ඇහැ ආරක්ෂා කරගන්නවාද
ඒ හා සමාන විදියටම තමයි Tamanගේ එකම පුතුණුවන් වුණත් මේ ආරක්ෂා කර ගැනීම සිද්ධ කරන්නේ. ඒකට ජීවිතයේ මේ විදිහට අපිට පේනවා ගතවන නිමේෂයක් පාසා අපිව ළඟ සමීපේ ඉන්න අය අත්හැරලා දාලා යනවා. අප සමීපේ ළඟ ඉන්න අය විවිධ රෝගකාරක තත්ත්වයන්ටපත් වෙනවා. අප සමීපේ ඉන්න අය සමහරලාට ජීවත් වෙන්න ඉඩකඩක් තියෙද්දී බොහෝ වෙලාවට වුන් අනතුරකටපත් වෙලා යම් ආකාරයකින් මරණයට පත්වන ස්වභාවයන් දකින්නට පුළුවන්කමක් තිබෙනවා. ඔබට ජීවිතයේ යම් විදියකින් කරදරයක් බාධකයක් ඇති වෙන තාක්කල් ඒ කරදර බාධකවල තියෙන ස්වභාවයේ தත්ත්වය පින්වත්නි අවබෝධ කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. සමහර වෙලාවට ලෝකයේ තුල තිබෙන්නා වූ අනවශ්‍යම දේවල් වලට අපි උදේ ඉඳලා රාත්‍රී කාලේ වෙනකම් අරගල කිරීමක් කරනවා. ඔබම හිතන්ට මේ ජීවත් වෙනවයයි කියලා කියන්නෙම එක්තරා ආකාරයකට අපිට අරගලයක්ම තමයි. ජීවිතයේ විවිධ කාලවකවානුවලදී අපිට පේනවා අපි අරගල කරන අවස්ථාවන් තිබෙනවා. සමහර වෙලාවට මිනිසු ජීවත් වීම සඳහා අරගල කරනවා. සමහර ඇත්තන් රෝගකාරක තත්ත්වයන් නැති වුණාට පස්සේ ඒ රෝගකාරකයන්ගෙන් මිදීම සඳහා අරගල කරන අවස්ථාවන් තිබෙනවා. සමහර වෙලාවට සමහර ඇත්තන් උදේ ඉඳලා රාත්‍රී කාලෙ වෙනකම්ම තනියම Tamanගේ නිවසක ජීවත් වෙන විට තනියම නිවසක ජීවත් වෙන විට ඇත්ත වශයෙන්ම ඒ ජීවත් වීම සඳහා මුළු දවස පුරාම තනියම ජීවත් වීම සඳහා අපි දන්නවා යම් ආකාරයේ අරගලයක් සිද්ධ කරනවා. ඒත් තනියම Tamanගේ ජීවිතේ දවස ගත කරගන්න බැරුව අරගල කරනවා. සමහර ඇත්තන් ජීවිතේ සැඳෑ සමය ගත කරනකොට තනියම හුදකලා වෙලා එක්කෝ ඇඳකට වැටිලා අරගල කරන අවස්ථාවන් තිබෙනවා. ඔබට පේනවා නේද මේ සසර තුල මොනතරම්නම් බලසම්පන්න ශක්ති සම්පන්න දේවල් තිබුණත් මොන දේවල් තිබුණත් ජීවිතේ අපිට පේනවා එක්තරා ආකාරයක අරගලයක්මයි තිබෙන්නේ. මේ අරගලේ නිමාවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. පොඩ අපේ ජීවිතයේ තුළ අපි මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මොකක්ද සිද්ධ කරන්නේ? අපි ජීවිතය තුළ හැම වෙලාවක් තුළදී බලාපොරොත්තු වෙන්නේ බොහොම සතුටින් අපේ ජීවිතය ගත කරන්නට. එතකොට සැහැල්ලු භාවයකින් යුක්තව ජීවිතය ගත කරන්නට. නිදහස් භාවයකින් යුක්තව ජීවිතය ගත කරන්නට. පීඩාවකින් තොරව ජීවිතය ගත කරන්නට. ආතතියකින් තොරව ජීවිතය ගත කරන්නට. මෙන්න මේ කියන අරමුණු උදෙසා තමයි ලෝකේ ජීවත් වෙන මිනිස්සු සියලු දෙනාම වෙහෙස වෙන්නේ, මහන්සි වෙන්නේ. එතකොට මේ සංසාර ගමන තුළ අපි එකිනෙකා කරගෙන තිබෙන්නා වූ කුසල වල තියෙන ස්වභාවයේ தත්ත්වය පිළිබඳව අපි කිසි කෙනෙකුටත් පින්වත්නි කියන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ ධර්මදේශනාව සිද්ධ කරන මම සංසාරයේ තුල කරගත්ත කුසල කර්මවල ස්වභාවය මට තාමත් දැනෙන්නේ නැහැ. හැබැයි යම් කාලවකවානුවලදී ජීවිතයට ඇතිවෙන සමහර සිදුවීම් එක්ක අපිට අපේ ජීවිතයට ඇතිවෙනා වූ කර්ම ශක්තිය පිළිබඳව එක්තරා ආකාරයකට අපිට නිගමනයකට එළඹෙන්න පුළුවන්. සමහර ඇත්තන් ජීවිතේ මොනතරම් දේවල් තිබුණත් විඳවන අවස්ථාවන් තිබෙනවා. Taman විඳවන අවස්ථාව Taman විසින්ම සිද්ධ කරගන්න අවස්ථා තිබෙනවා. Tamanගේ දරුවන් නිසා, ස්වාමිපුරුෂයා නිසා, බිරිඳ නිසා, වැඩ කරන තැනක් නිසා, ඥාතීන් නිසා, අසල්වාසීන් නිසා අපට පේනවා ඒ විඳවන අවස්ථාවන් ජීවිතය තුළ තියෙනවා. මේවා කොහොම දිහා බලනකොට අපිට පේන්නේ අපි සසරේහි කරලා තියෙන සමහරලාට බොහෝ කර්ම ශක්තියින්ගේ අකුසලයන්ගේ බලවත් වීම මත මේ දේවල් සිද්ධ වෙන බව ඊ타ත්ම හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. අපට ඒ විදිහට මේ ජීවිතේ කරදර බාධක සහ නොයෙකුත් දේවල් ඇති වෙනකොට අපි ඒවා පිළිබඳව එකින් එක හිතමින් කල්පනා කරමින් අපි ඒවත් එක ගැටෙන්න යන හැම මොහොතක් තුළදීම අපේ ජීවිතය තුළ අකුසලයේ බලවත් තත්යකටපත් වෙනවා. ඔබ දන්නවා ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තණ්හාමූල සූත්‍ර දේශනාවේදී මේ කාරණාව ඊ타ත්ම හොඳින් පින්වත්නි පැහැදිලි කරනවා. හැම සිදුවීමකටම කිසියම් හේතුවක් තිබෙනවා. ඔබ දන්නවා මේ ධර්මයේ කියලා කියන්නේ හේතුඵල ප්‍රත්‍යක් තුළ ගොඩ නැගෙන දෙයක්. එතකොට හේතුඵල ප්‍රත්‍යක් තුළ ගොඩ නැගෙන කාරණාවක් තුළ හැම සිදුවීමකටම හේතුවක් තිබෙනවා. එතකොට මේ හැම සිදුවීමකට හේතුවක් තියෙනකොට නිවනට මිහා අපි දන්නවා හැම දෙයක් තුළදීම මේ හේතු ප්‍රත්‍ය තුළ ගොඩ නැගෙන දේවල්. ඔබම හිතන්න ඔබට යම් ආකාරයකින් කිසියම් දෙයක් ඇති වුණොත්, සිදුවීමක් ඇති වුණොත්, ඒ සිදුවීම ඇතිවීමේදී ඒකට බලපාපු මූල හේතුව කුමක්ද කියලා. මේ මූල හේතුව ඔබට හොයාගෙන යනකොට ඔබටම පේනවා මෙතන කොතනද වැරදිලා තියෙන්නේ. එතකොට ඒ වැරදිච්ච තැන අපි සමහරලාට නිවැරදි කරන්න උත්සාහ කරනකොට
ලෝකෙත් එක්ක අපට ගැටීම් ඇති කරගන්න සිද්ධ වෙනවා. තාමත්ම හොඳම කාරණාව තමයි වැදගත්ම දේ තමයි වටිනාම දේ තමයි ලෝකෙත් සමග ලෝකයක් සමග ඔබ ගැටෙනවාට වඩා ඔබ තනියම නිදහසේ හුදකලාවේ ඔබ ඔබේ ජීවිතේ පාලනය කරගන්න හැකියාවක් තිබෙනවා නම් ඉතාමත්ම වටිනවා. ඒ නිසා ලෝකයේ තුල සියලුම දේවල් අහිමි වෙලා යන මේ ලෝකයක් තුල අපි දකින්න ඕනේ අපිට ඇතිවෙන හැම නිමේෂයක් පහසාම ඇතිවෙන හැම මොහොතක් පාසාම Tamanගේ ජීවිතය තුල කුසලයේ බලවත් කරගන්නට අකුසලයේ දුරලන්ටත් කුසලයේ බලවත් කරන්නටත් පින බලවත් කරගන්නටත් උත්සාහවත් වෙච්ච මිනිසයාට ජීවිතේ කවරම කාල පරිච්ඡේදයකවත් Tamanට දුකක් වේදනාවක් කියන එකක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සු සමහර වෙලාවට ජීවිතයේ තුල සන්තප්පයට පත්වන අවස්ථාවන් තිබෙනවා. සමහර ඇත්තන් ජීවිතේ අනේ මට යහපත් වූ දියක් මට ජීවිත කාලයේ පුරාවටම කරගන්නට බැරි වුණා යයි කියලා කියන හැඟීම. ඒ විදිහට හිතමින් කල්පනා කරමින් සමහර වෙලාවට සන්තාපයට පත්වන අවස්ථාවන් තිබෙනවා. අපි දන්නවා සමහර වෙලාවට Tamanගේ ජීවිතයේ තුල යහපත් වූ ක්‍රියාවක් කරගන්නට බැරි වුණා යයි කියලා කියන හැඟීම අදහස ඉස්මතු වන අවස්ථාවක් අපිට පේනවා. හේතුව මොකද සමහර ඇත්තන්ට Tamanගේ දරුවන්ට සලකා ගන්න බැරි වෙනවා. අම්මලා තාත්තලාට සලකා ගන්න බැරි වෙනවා. Tamanගේ ස්වාමි පුරුෂයාට බිරිඳට සලකා ගන්න බැරි වෙනවා. ඥාතීන්ට සලකා ගන්න බැරි වෙනවා. Tamanට ජීවිතයේ තුළ උදව් උපකාර කරපු අයට සමහර වෙලාවට වචනයකින් හරි උදව්වක් උපකාරයක් කරන්න බැරි වෙනවා. අපි වචී පරමල විය යුතු වන්නේ නැහැ. යම් උදව්වක් උපකාරයක් කරන්න තියෙන වෙලාවට අපි වචනින් පමණක් අපි උදව් උපකාර කරන බොහෝ දෙනෙක් සිටිනවා. ලෝකයේ ඉන්න මිනිස්සු යම් දේවල් යම් අයට උදව් උපකාර කරනවා යයි කියලා කියන්නෙම සමහරවිට වචනින් පමණයි සිද්ධ කරන්නේ. යම් කිසි දෙයක් ඉල්ලගන්න ගියපු වෙලාවකදී බොහෝ දෙනෙක් අපිට නැහැ කියලා කියනවා. ඒ නිසා සමහර ඇත්තන්ට බොහෝ සෙයින් කලකිරීම ඇති වෙනවා. මා සඳහන් කරන්න ගියේ අපට අපේ ජීවිතයේ තුල අඩුපාඩුවක් අපිට ඇති වුණාට පස්සේ අනේ මට අහවල් කාල පරිච්ඡේදයේදී මට මේ දේ කරගන්න බැරුණා. මට මේ පුණ්‍ය කටයුත්ත කරගන්න බැරි වුණා. මේ පන්සිල් ටික මට රැකගන්න බැරි වුණා. මට භාවනාවක් කරගන්න බැරි වුණා. අනේ මට කොච්චර ඉඩකඩක් තිබුණාද සමත විදර්ශනා භාවනාවක් කරගන්න. මෙන්න මේ ආකාරයකට සමහර ඇත්තන් Tamanගේ ජීවිතයේහි සමහර කාල වකවානුවලදී ගොඩාක් පශ්චාත්තාපයටපත් වෙනවා. ඔබ දන්නවා අලුත් අවුරුද්දක් ලබන කාල පරිච්ඡේදයක් තුල සමහර ඇත්තන් ජීවිතයේ ආරම්භයේදීම මේ කාල වකවානුව පිළිබඳව හිතනවා කල්පනා කරනවා. නමුත් ජීවිතයේ ඒ කාල වකවානුව ගෙවුනාට පස්සේ එහෙම නැත්නම් ඒ වර්ෂයේ අවසන් වුණාට පස්සේ Tamanට තේරෙනවා අනේ මම ඒ හිතපු දේවල් බොහෝ දේවල් කරගන්න බැරිලා තියෙනවා කියලා. ඉතින් අපි හිතුවේ යුතු වන්නේ කල්පනා කළ යුතු වන්නේම භෞතික ලෝකයේ තුල කෘතඥ ලෝකයේ තුල කෙලෙස් බරිත ලෝකයක් තුල ගැටෙන හැම වෙලාවක් තුලදීම Tamanගේ ජීවිතය තුල පින කුසලයේ ශක්තිමත් කරගන්න අපි හැම කෙනෙක්ම මහන්සි ගත යුතුයි. එතකොට කවදාවත් අපිට ජීවිතයේහි අහවල් කාලයේදී අනේ මට පශ්චාත්තාපයටපත් වෙන්නේ නෑයයි කියලා කියන හැඟීම ඇති කරගත්තොත් වඩාත් නිවැරදි. හේතුව මොකද අපේ ජීවිතය තුළ තියෙන ලොකුම දුබලතාව තමයි පින්වත්නි අපි බොහෝ දේවල් කල් දමන ස්වභාවය. මෙය හෙට කරන්න පුළුවන්, අනිද්දා කරන්න පුළුවන්, ලබන අවුරුද්දේ කරන්න පුළුවන්. මේ ආකාරයකට සමහර දේවල් අපි සමහර වෙලාවට අපි කල් දාන අවස්ථාවන් තිබෙනවා. එහෙත් අපට කියන්න පුළුවන් දර මුලින් සඳහන් කරපු ආකාරයකට ලෝකයේ මිනිසු ලෙඩ වෙන හැටියට, මරණයට පත්වෙන හැටියට, අනතුරු වලට පත්වෙන හැටියට අපට කොයි කාල වකවානුවේ කොයි අවස්ථාවේදී යම් දේවල් සිදු වෙනවද කියලා අපිට කිසියකටත් කියන්න හැකියාවක් ඇත්තේ නැහැ. අනිත් එක තමයි සමහර වෙලාවට සමහර ඇත්තන් ජීවිතේ පශ්චාත්තාපයටපත් වෙනවා. Taman යතින් යම් වැරද්දක් සිද්ධ වුණා නම්, අකුසලයක් සිද්ධ වුණා නම් ජීවිත කාලයේ පුරාවටම ඒ අකුසලයේ පිළිබඳව හිතමින් කල්පනා කරමින් සිටින අවස්ථාවන් තියෙනවා. අපි දන්නවා සමහර වෙලාවට සමහර දූ දරුවන් ඉන්නවා අම්මලා තාත්තලාට සලක ගන්න බැරි වුණාට පස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ ඒ සලක ගන්න බැරි වෙච්ච ස්වභාවය පිළිබඳව හිතමින් කල්පනා කරමින් ජීවත් වෙන අවස්ථාවන් තිබෙනවා. සමහරවිට ස්වාමීන් වහන්සේ නමක් අම්මා තාත්තගේ වටිනාකම පිළිබඳව ධර්ම දේශනාවක් කරනකොට ඒ පින පිළිබඳව සඳහන් කරනකොට Tamanගේ අම්මා තාත්තට සලක ගන්න බැරි වෙච්ච දරුවන්ට ඒ ගැන හිතනකොට කල්පනා කරනකොට ලොකු දුකක් වේදනාවක් කියන එකක් ඇති වෙනවා. ඒ නිසා ජීවිතයේ තුල අපිට අපේ අතින් වැරද්දක් සිද්ධ වුණා නම් අනේ මට යමක් කරගන්න බැරි වුණායයි කියලා කියන හැඟීමත් වැරද්දක් සිද්ධ වුණා නම් ඒවා පිළිබඳවත් හිතමින් කල්පනා කරමින් මිනිස්සු එක්තරා ආකාරයකට පසුතැවීමකට ලක් වෙනවා. ඒ නිසා පසුතැවිල්ල කියලා කියන්නේ අකුසලයක්.
ඒ නිසා මේ අකුසලයේ ඔබේ ජීවිතය තුළ බලවත් වෙන්න ඉඩ කඩක් දෙන්න එපා. හැම වෙලාවක් තුළදීම Tamanගේ මනසට ඊ타මත් වටිනා වූ යහපත් සිතුවිල්ලක් ඇති කරගත්තොත් ඒ සිතුවිල්ල බලවත් බවට පත් වෙනවා. ඔබට ඔබේ ජීවිතය තුළ තියෙන ලොකුම රැකවරණය බවට පත් වෙනවා. ජීවිතේ අපි සමහර වෙලාවට ඊ타මත්ම දරුණු ආකාරයකට රෝගකාරක තත්ත්වයන්ට මුහුණ දෙන අවස්ථාවන් තිබෙනවා. අපිට පේනවා මේ ඊ타මත්ම බරපතල විදියට තනියම හුදකලා වෙලා සමහර වෙලාවට ඇඳකට දාලා ඔක්සිජන් දීලා බට ගහලා වටේට තියාගෙන හැබැයි සිහි කල්පනාව තියෙනවා. මේ ලෙඩාට සමහර වෙලාවට පස්සේ අවස්ථාවකදී ඔහු යම් ආකාරයකින් සුවතාවකටපත් වෙනවා. ඔහුගෙන් ඇහුවොත් එහෙම ඔබට මොකද හිතෙන්නේ කියලා එයා කියන්නේම මට ජීවිතය පිළිබඳ ලොකු දුකක් ඇති වෙනවා. ලොකු වේදනාවක් ඇති වෙනවා. මා අතර තිබිච්ච සම්බන්ධතා මට දැන් නැති වෙලා යනවා. මුළු ලෝකේ මට අහිමි වෙලා යනවා. මෙන්න මේ ආකාරයකට හිතනකොට කල්පනා කරනකොට ඔබ හිතන්ට මොන තරම්නම් එවිනි තත්යකට පත්වෙච්ච කෙනෙක් වේදනාවක් විඳිනවා ඇතිද? හැබැයි අපේ මනස තුළ ධර්ම මනසිකාරයේ තියාගත්තා නම් ඔබ ජීවිතේ කාලය පුරාවටම කරගත්ත යම් යම් කුසල ශක්තියින් පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ මෙනෙහි කිරීම කියලා කියන්නේ පිළිනොත්නි ඊ타මත්ම වටිනාම කාරණාවක් බවට පත් වෙනවා. ඔබ දන්නවා අපේ රටේහි මහා සෑය පිළිබඳව සඳහන් කරන අවස්ථාවන්. අපිත් නිරන්තරයෙන්ම ඔබට ධර්මදේශනාවන් සිදු කිරීමේදී මට මතකයි හැටියට අවස්ථා ගණනාවකදීම රුවන්වැලි මහා සෑය පිළිබඳව සඳහන් කළා. ඒ මහා සෑය සකස් කරන වෙලාවේදී දුටුගැමුණු රජතුමා අවසානයේදී ඔහු මරණාසන්න තත්යකට පත් වෙනකොට එතකොට රාජ්‍ය පුරුෂයන් ඔහුව ඇඳක තබාගෙන මහා සෑය පෙනෙන තෙක් මානික තියාගෙන දැන් මහා සෑය දිහා බලාගෙන ඉන්න සැලැස්සුවා. වටේට ඉඳගෙන ස්වාමින් වහන්සේලා පිරිස් සජ්ජායනාවන් කරනවා. ඒ වෙලාවේදී ඒ අතරතුරේදී රජතුමාට පින් පොතක් මතක් කරලා දෙනවා. ජීවිත කාලයේ පුරාවටම Taman කරගත්ත කුසල කර්මයන් පිළිබඳව විශේෂයෙන් කුසල ශක්තිය පිළිබඳව මතක් කිරීමක් කරලා දෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපිට පේනවා ආකාශයේ සිට දෙවිවරු ඇවිල්ලා රජතුමාට කතා කරනවා ඔබතුමා මරණයටපත් වුණාට පස්සේ අපේ දිවි ලෝකෙට එන්න. වටපිටාවේ ඉන්න ස්වාමින් වහන්සේලා පිරිස් සජ්ජායනා කරනකොට රජතුමා අතින් සංඥා කරනවා භික්ෂුන් වහන්සේලාට මේ පිරිත් කියන එක නතර කරන්න. බොහෝ භික්ෂුන් වහන්සේලා හිතුව කල්පනා කළා රජතුමා මේ තරම් පින් කරපු කෙනෙක්. මේ තරම් පින් කරපු කෙනෙක් දැන් රජතුමා සිහි විකල් තත්යකටපත් වෙලා තනියම දොඩවනවා. ඔබට පේනවා මෙන්න මේ කියන සිදුවීම සමහර වෙලාවට අපේ ජීවිතය තුළ මනුෂ්‍යයන්ගේ ජීවිතය තුළ දකින්නට හැකියාවක් තිබෙනවා. මේ මරණාසන්න තත්යකට පත්වෙච්ච ඇත්තන්ට ඒ කියන ආකාරයකට යම් යම් ප්‍රකාශන සිදු කරන අවස්ථාවන් තිබෙනවා. මේ මෑතකදීත් මට ඉතාමත්ම හොඳ අත්දැකීමක් තිබෙනවා. අප දන්නා හඳුනන කෙනෙක් යම් ආකාරයකින් මරණයටපත් වුණා. ඒ මරණයටපත් වෙන්න දවස් කීපයකට ඉස්සෙල්ලා අපි ඇයව බැහැ දකින්න ගියා. ඒ අවස්ථාවේදීත් ඇය සඳහන් කරපු කාරණාවන් සමහරලාට Tamanගේ ඥාතීන් පිළිබඳව සඳහන් කරනවා. Tamanගේ අම්මා තාත්තා පිළිබඳව සඳහන් කරනවා. ඒ වගේම ඥාතීන් ඇවිල්ලා යන් අපි ගෙදරට යන් කියලා මෙන්න මේ ආකාරයට සමහර සංඥාවන් නිකුත් කරන අවස්ථාවන් තිබෙනවා. පින්වත්නි මේවා සමහර වෙලාවට විද්‍යාත්මක ලෝකයේ තුල අපට පේනවා යම් යම් ආකාරයේහි නිශ්චිත වශයෙන්ම සඳහන් කරන්න බැරි වුණත් හැබැයි ධර්මානුකූලව විවරණය කරලා බලනකොට අපට පේනවා ඇගේ ජීවිතය තුළ අවසන්ම කාල පරිච්ඡේදය මරණාසන්නයකට පත් වෙනකොට ඇගේ සිත් තුළ තිබෙනා වූ සිතුවිලි වල තියෙන ස්වභාවයේ தත්ත්වය. ඒ කියන දේවල් කියන සංඥාවන් බොහෝ දේවල් මතක් වෙනකොට අපට පේනවා ජීවිත කාලයේ පුරාවටම අපි කරගත්ත කුසල කර්මයන් ඒ මොහොතේදී බලවත් තත්යකට පත් වෙනවා. ඒ නිසා ජීවිතේ මා සඳහන් කරන්නේ ඉපදෙන එක නෙමෙයි වඩාත් වටිනාම දේ මැරෙන එක. මරණාසන්න වෙලාවේදී මිනිස්සුගේ චිත්ත ස්වභාවය පිහිටන ස්වභාවය මත තමයි ඔහුගේ සාංශාරික ගමන තීන්දුව කරන්නේ. ලෝකයේ තුල සාමාන්‍ය කියමනක් තිබෙනවා. ඒ බිල් ගේට් පවා කියපු කාරණාවක් තමයි මිනිස්සෙක් මේ ලෝකයේ තුල දුප්පත් වෙලා ඉපදෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දුප්පත් වෙලා මැරෙන එක ප්‍රශ්නයක්. මම මෙතනදී අදහස් කරන්නේ ඔබට ධර්මයක් නැතුව ලෝකයේ තුල ඔබ උත්පත්තිය ලැබුවත් හැබැයි ඔබ මරණයටපත් වෙනකොට ධර්මයේ නැමැති පෝසත්භාවයෙන් ඔබ යුක්ත කෙනෙක් බවට පත් වෙන්න ඕන. හේතුව මොකද මේ ධර්මයේ කියලා කියන්නේ පින්වත්නි වෙන මොකක්වත්ම නෙමෙයි. මේ ධර්මයේ කියලා කියන්නේ ඔබේ හිත හදන වැඩපිළිවෙලමයි. ඉතින් අර දුටුගැමුණු රජතුමා අර මරණාසන්න වෙලාවේදී අපට පේනවා ඒ විවිධ සංඥාවන් කරනවා මේ Taman පිරිත් කියන එක නතර කරන්න කියලා. දැන් එතකොට එතනදී අපිට පේන්නේ රජතුමාගේ සිත
යම් වික්ෂිප්ත ස්වභාවයකට පත් වෙලා නෙමෙයි. රහතන් වහන්සේලාට පේනවා දුටුගැමුණු රජතුමාගේ සිතේ තියෙන ස්වභාවය කොයි වගේද කියලා. ඒ දෙවිවරුත් එක්ක සාකච්ඡා කරන්නේ. පෘථග්ජන භික්ෂුන් වහන්සේලාට ලොකු සැකයක් ඇති වුණා රජතුමා යම් ආකාරයක මානසික ආබාධයකට ලක් වෙලා කියලා. ඒ වෙලාවේදී අහනවා රජතුමාගෙන් රජතුමනි ඔබතුමා මොකද්ද මේ දොඩවන්නේ කතා කරන්නේ? අනේ ස්වාමීන් වහන්සේ දෙවියන් එක්ක සාකච්ඡා කරන්නේ. දෙවියන් ඉන්නවා නම් ඒ බව පෙන්눔 කරන්න. ඒ වෙලාවේදී රජතුමා ආරාධනා කරනවා ආකාශයේ සිටින දෙවියන් ඉන්න බව පෙන්වන්න කියලා. ඒ වෙලාවේදී දෙවිවරු මල්වැසි වැස්සෝ අයයි කියලා තමයි අපේ පොත්පත්වල සඳහන් වෙන්නේ. කොහොම නමුත් කෙනෙක් මේක කියනකොට මේක පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. එහෙත් අපිට වඩාත් වැදගත් වෙන්නේ රජතුමාගේ චිත්ත ස්වභාවය අවසන් මොහොතේදී පිහිටපු ස්වභාවය මොන තරම්නම් විශිෂ්ට ස්වභාවයකින් තිබිලා තියෙනවද? එතකොට ජීවිත කාලය පුරාවටම Tamanගේ මතක හිටින කටයුත්තක් සිදු කරගත්තට පස්සේ යහපත් වූ ක්‍රියාවක් සිදු කරගත්තට පස්සේ Tamanගේ ජීවිතය තුළ එය බලවත් තත්යකටපත් වෙනවා. හිතේ සතුට ඇති වෙන මොහොතක් පාසාම ක්ලේශ ධර්මයන් තුනී තත්යකටපත් වෙනවා. එතකොට තුනී තත්යකටපත් වෙනවා කියලා කියන්නේ Tamanගේ ප්‍රඥාවට ගමන් කරන්න අවශ්‍ය කරන මඟ විවරණේ විභක් සිදු වෙනවා. එපමණක් නොමේ Tamanගේ ජීවිතය තුළ Tamanට පුදුමාකාර විදිහේ සතුටක් ඇති කරගන්න හැකියාවක් තිබෙනවා. ඒ විදිහට ඔබට ඔබේ සිත තුළ යම් මනෝභාවයක් ගොඩනැගෙනවා නම් ඒ මනෝභාවය ගොඩනැගෙන මොහොතේදී ඔබේ රුධිර ධාතුව පිරිසුදු තත්යකටපත් වෙනවා. ඒ රුධිර ධාතුව පිරිසුදු තත්යකටපත් වෙනකොට ඔබේ ශාරීරික පුරාවටම මේ රුධිරයේ සංසරණ වීමක් සිදු වෙනවා. කොට ඒ තියෙන චිත්ත ස්වභාවය නිසාම ඔබේ මොළයේ තිබෙන ශෛල සමහර වෙලාවට විනාශ ස්වභාවයට ගියපු ශෛල යම් ආකාරයකින් ඊ타ත්ම හොඳින් වර්ධනය වන අවස්ථාවන් තිබෙනවා. එතකොට යම් ආකාරයකින් දුබල තත්යකට පත් වෙලා තියෙන ඒ වගේ විනාශ ස්වභාවයකට පත් වෙලා තිබෙන මේ මොළයේ තියෙන ලක්ෂකණක් තිබෙන ශෛල යම් ප්‍රකෘති තත්යකට පත් වෙනවා. එතකොට ඒ චිත්ත ස්වභාවය කියලා කියන්නේ හිතේ සතුට කියලා කියන්නේ ඔබේ හිතේ ප්‍රීතිය කියලා කියන්නේ. භාවනාවකට ගියත් අපිට පේනවා ඒ ප්‍රීතිය හිතේ සතුට කියලා කියන එක මතු කරගන්නට හැකියාවක් තිබෙනවා. එතකොට ඒ මුළු ශරීරයේ පුරාවටම ගමන් කරනකොට අපි නොදැනුවත්වම අපේ කායික නිරෝගීකමක් කියන එකක් ඇති වෙනවා. මේ කායික නිරෝගීකම පමණක්ම නෙමෙයි මානසික නිරෝගීකමත් ඇති වෙනවා. ඒ ස්වභාවයන් තත්ත්වයන් නිසාම අපි නොදැනුවත්වම අපි ඊ타ත්ම හොඳ ශක්ති සම්පන්න මිනිසෙක් බවට පත් වෙනවා. ඒ පමණක් නොමේ යාට සාංශාරික ජීවිතය සැපවත් කරගන්නට සාංශාරික ජීවිතේ කෙටි කරගන්නට මගක් විවරණය කරගන්නට හැකියාවක් තිබෙනවා. ඒ නිසා සංසාරයේ තුල Tamanගේ කරගත්ත කුසලයේ බලවත් වෙනකොට ඒ කුසලයේ බලවත් වීම මත සමහර ඇත්තන්ගේ ජීවිත තුල පවා යම් ආකාරයේහි වෙනස්කම් අපිට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි අපි දන්නවා අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන කාරණාවක් ඔබට මම සිහිපත් කරන්න කැමැතියි. විශේෂයෙන් මේ සුමනා වර්ගයේ සඳහන් වන සුමනා සූත්‍රය ඔබට කියවලා බලන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඉතාමත් වටිනවා. හැබැයි මේ සූත්‍ර දේශනාව පමණක්ම නෙවෙයි එහි දැක්වෙනා වූ අටුවාවද අපිට කියන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ අටුවාවේදීත් අපිට පේනවා මිනිස්යාගේ ජීවිතයේ තුළ Taman ඇති කරගත්ත යම් ආකාරයක පැවැත්ම කුසල ශක්තිය නිසා සංසාරයේ තුල උවත් මිනිසුන්ට ලැබෙන ඵල විපාකවල යම් ආකාරයෙහි වෙනස්කම් දකින්නට හැකියාවක් තිබෙනවා. ලෞතර භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි අනේ පිරිසතුමාගේ ආරාමයේ වැඩ වාසය කරනකොට සුමනා රාජබිසව කුමාරියන් 500ක් අරගෙන ප්‍රිය පෙරහැරකින් යුක්තව ලෞතර බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙනවා. තථාගතයන් වහන්සේට වන්දනාමාන කරලා මේ සුමනා දේවිය විශේෂයෙන් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ තුල ශ්‍රාවකයෝ දෙදෙනෙක් සිටිනවා. මේ ශ්‍රාවකයන් දෙදෙනා සමහර අය ශ්‍රද්ධාවෙන් යුක්තයි, සීලයෙන් සමන්විතයි, ප්‍රඥාවෙන් සමන්විතයි. එක් අයෙක් මේ ශාසනයේ දායකයෙක්, අනිත් කෙනා අදායකයෙක්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය සරල විදිහට සඳහන් කළොත් එහෙම මේ ශාසනයේ තුල දෙදෙනෙක් සිටිනවා. ඔබ දන්නවා ඒ ශාසනය තුල දෙදෙනෙක් සාමාන්‍ය නිදර්ශනයක් විදිහට ගන්නෙ. හැබැයි මේ දෙදෙනාගේ ජීවිතයේ තුල විශේෂයෙන් දකින්නට පුළුවන් කාරණාවන් තුනක් තිබෙනවා. එක්කෙනෙක් තමයි ශ්‍රද්ධාවෙන් සමන්විතයි. අනිත් එක්කෙනා සීලයෙන් සමන්විතයි. අනිත් එක්කෙනා ප්‍රඥාවෙන් සමන්විතයි. හැබැයි එක්කෙනෙක් මේ සීලයෙන් සහ ප්‍රඥාවෙන් සමන්විත තත්යකටපත් වෙන්නේ නැහැ. තව කෙනෙක් ඊ타මාත්ම උග්‍ර ආකාරයකට එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම
ඊ타ත්ම දැඩි ආකාරයකට ශ්‍රද්ධාවෙන්, සීලෙන් සහ ප්‍රඥාවෙන් සමන්විත තත්යකට පත් වෙලා සිටිනවා. එතකොට මෙන්න මේ දෙදෙනා සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙනකොට යම් යම් ආකාරයේ වෙනස්කම් දකින්න පුළුවන්කමක් තියෙනවද කියලා අහනවා. එතකොට කෙනෙකුගේ ජීවිතයේ තුල බලවත් ආකාරයකට ශ්‍රද්ධාවත්, සීලියත්, ප්‍රඥාවත් තිබෙනවා. තවත් කෙනෙකුගේ ජීවිතය තුළ ඒ සීලියත්, ප්‍රඥාවත්, ඒ වගේම ශ්‍රද්ධාවත් බලවත් තත්යකට පත් වෙලා නැහැ. පින්වත්නි, අපිට පේනවා මේ වෙනසක් තියෙනවද කියලා සුමනා දේවිය ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටින වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ මේ දෙදෙනාගේ ස්වභාවීය தත්ත්වය පිළිබඳව පැහැදිලි කරනවා. සුමනානිනි, යම්කිසි කෙනෙක් මේ ලෝකයේ තුල දාන ආදී කටයුතු වල නිරත වෙනවාද? ඒ වගේම ඒ දාන ආදී කටයුතු වල නිරත වෙච්ච කෙනාගේ ජීවිතය තුළ පැහැදිලිවම වෙනසක් තිබෙනවා. දන් නොදුන් පුජ්‍යලයාගේ ජීවිතය තුළ පැහැදිලිවම වෙනස්කමක් දකින්නට පුළුවන්කමක් තිබෙනවා. කිසියම් කෙනෙක් යම් ආකාරයකින් මරණයටපත් වෙලා දිව්‍ය ලෝකයට ගියොත් එහෙම දිව්‍ය ලෝකයේදී යාගේ දිව්‍ය ආයුෂය, වර්ණය, සැපය, යසය, ආධිපත්‍ය කියලා කියන සියලුම දේවල් දන් දුන්න අයගේ ජීවිතය තුළ ඉතාමත්ම පැහැදිලිව වෙනසක් දකින්නට පුළුවන්කමක් තියෙනවා. එපමණක් නෙමෙයි, ඒ ඇත්තෝ මනුෂ්‍ය ලෝකයේ තුල ජීවත් වෙනවා නම් මනුෂ්‍ය ලෝකයේ තුල ජීවත් වෙනකොට ඔවුන්ගේ ජීවිතය තුළ පැහැදිලිම වෙනසක් තිබෙනවා. අපි සාමාන්‍ය වශයෙන් සඳහන් කරන්නේ ආයුෂේ, වර්ණයේ, බලයේ, සැපේ, ප්‍රඥාව. මේ සියලුම දේවල් දන් දුන්න අයගේ ජීවිතය තුළ බලවත් විදිහට, ශක්තිමත් විදිහට පිටුණා කියලා සඳහන් කළා. ඒ වෙලාවේදී සුමනා දේවියට තවදුරටත් ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා. මේ දන් දුන්න ඇත්තෝ සමහර වෙලාවට සංසාරයේ තුල ගිහිගෙයින් නික්මෙලා මේ පැවිදි තත්යකට පත් වුනොත් එහෙම නැත්නම් මේ උතුම් ආර්ය මාර්ගයකට ප්‍රවිෂ්ඨ වුනොත් එහෙම සම්මා සම්බුද්ධ ශාසනයකට ඇතුළත් වුනොත් එහෙම ඒ ඇතුළත් වෙච්ච අවස්ථාවේදී ඔවුන් දෙදෙනාගේ ජීවිතය තුළ විවිධත්වයක් තියෙනවා. සමහර වෙලාවට පැවිදි තත්යකට පත්වෙච්චි ස්වාමින් වහන්සේලාට ඔබට පේනවා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියලා කියන දේවල් ඇති තරම් ලැබෙනවා. සමහර ඇත්තන්ට ඒවා ලැබීමක් සිදුවන්නේ නැහැ. වර්තමාන ලෝකයේ තුලත් ඔබට පේනවා සමහර භික්ෂුන් වහන්සේලාට ඇතිතරම් මිනිස්සු දන් පැන් ආදී ලබා දෙනවා. චීවර දෙනවා, පිණ්ඩපාත දෙනවා, සේනාසන සකස් කරලා දෙනවා, ගිලාන ප්‍රත්‍ය, මේ සියලුම දේවල් සමහර භික්ෂුන් වහන්සේලාට ලැබෙනවා. හැබැයි සමහර භික්ෂුන් වහන්සේලාට එහෙම ලැබීමක් සිදුවන්නේ නැහැ. එතකොට ඔබට පේනවා ඇති මේ හැම තැනකම මේ වෙනස්කමක් දකින්නට හැකියාවක් තිබෙන්නෙම සංසාරයේ තුල ඒ ඇත්තෝ කරගත්ත පින තුල තිබෙන්නා වූ දුබලතාව සහ ප්‍රබලතාව මතයි. එනිසා කාටවත් අපිට කෙනෙකුට ලැබෙන යම් යම් දේවල් පිළිබඳව අපිට ඊර්ෂ්‍යා සහගත ස්වභාවයක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබ දන්නවා සමහරවල්ලාට සමහර ස්ථානවලට ඇතිතරම් ලැබෙනවා. හැබැයි මිනිස්සු දෝෂාරෝපණයකට ලක් කිරීමක් කරනවා, මේ තැන් වලටමයි දෙන්නේ, මේ තැන් වලටමයි දෙන්නේ කියලා. මම කියන්නේ ඒක හරියට කර්මානුකූලව බලනකොට අපිට පේනවා ඒත්තු සංසාරයේ තුල පින් කරපු ඇත්තෝ. ඒ නිසා අපිට පුළුවන්කමක් තියෙන්න ඕන මේ தත්ත්වයේ තීරුම් අරගෙන ඒ නැතිබෙරි තැනකටත් අපි ඒ අවබෝධය ඇති කරගෙන අපි යම් උදව්වක් උපකාරයක් ජීවිතය තුළ සිද්ධ කරන්න. එතකොට ඒ මිනිස්සෙකුට වෙන්න පුළුවන්, භික්ෂුන් වහන්සේ කෙනෙකුට වෙන්න පුළුවන්, ඒ වගේම වෙනත් කෙනෙකුට වෙන්න පුළුවන්. අද මේ දේශනාව අවසානයේදීත් මම ඔබට ඒ කාරණාවක් පිළිබඳව තමයි විශේෂයෙන් සඳහන් කරන්න උත්සාහ කළේ. එතකොට කම්මං සත්‍ති විවජ්‍යති යදිදං හීනං පනිත්තා කියලා බුදුරජාණන් වහන්සේ අපිට මේ කර්මයේ සමහර වෙලාවට අපිට බෙදලා වෙන් කිරීමක් කළෙත් ඒකයි. සමහර ඇත්තන්ගේ උස් පහත් බවත්, ඒ වගේම නිරෝගී බවත්, රෝගී භාවයත්, ඒ වගේම වර්ණ සම්පත්තිය, සමහර රූප සම්පත්තියක් ඇත්තේ නැහැ. ඊළඟට මේ ආදී වශයෙන් තිබෙන බොහෝ දේවල්, කම්ම දායදෝ, කම්ම යෝනී, කම්බ බන්ධෝ, මේ ආදී වශයෙන් මිනිසුන්ගේ ජීවිතයට ලැබිලා තියෙන මේක දායහදයක්, Taman කරගත්ත දෙයක්. එපමණක්ම නෙමෙයි, ඒක තමන්ගේ ඥාතියෙක් බවට පත් වෙන. Taman ජීවිතයේ තුල අත් නොහැරම තමන්ගේ ජීවිතේ පිටිපස්සේ ගමන් කරන දෙයක්, Taman කරගත්ත කුසල කර්ම ශක්තිය කියන එක. ඒ නිසා තමන්ගේ ජීවිතයේ තුල අපි දුප්පත් වුණත්, පොහොසත් වුණත් අපි කරන කටයුත්ත පිළිබඳව ඊ타ත්ම හොඳ සිහි කල්පනාවෙන් යුක්තව, හොඳ අවබෝධයකින් යුක්තව, අනේ මට මගේ ජීවිත කාලය පුරාවටම කරගන්නට යම් යම් දේවල් ඉඩකඩක් ලැබුණා යයි කියලා කියන හැඟීමෙන් යුක්තව කටයුතු කරනවා නම් පින්වත් ඒක ඊ타ත්ම වටිනවා. ඔයත් දන්නවා සමහර වෙලාවට අපේ රටේ ජීවත් වෙන සමහර ස්වාමින් වහන්සේලා, උන්වහන්සේලා බොහෝ සෙයින්
සමාජශීලී කටයුතු වල නිරත වීමක් සිදු වෙනවා. අපි පෞද්ගලික වශයෙන් අප විශාල සමාජ සේවා කටයුතු වල ඒ වගේම යම් යම් උදව් උපකාර කිරීම බොහෝ දේවල් අපි සිදු කරනවා. මේ මාධ්‍යවල ප්‍රසිද්ධ මාධ්‍යවල බොහෝ පුජ්‍යලයන් අතර අවවා ප්‍රකාශයටපත් නොකලත් එය ප්‍රකාශ කළ යුතු වන්නේ නැහැ එක්තරා ආකාරයකට. හේතුව මොකද? තමන් කරගන්නා වූ කුසල කර්මය අපි දන්නවා තමන්ට ඒක ලොකු බලවත් තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා අපට යමක් ලැබෙන විට අපි මේ දේ තවත් කෙනෙකුට දන් දෙනවායයි කියලා කියන්නේම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඒ අයට සංසාරය තුලකේ ඵලවිපාකවල යම් යම් වෙනස්කම් දකින්නට හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපි යම් කිසි පුණ්‍ය කටයුත්තක් සිද්ධ කරගත්තට පස්සේ ඒ පුණ්‍ය කටයුත්ත පින්වත්නි අපි පමණක්ම නෙමෙයි මේ පින අනුමෝදන් විය යුතු වන්නේ. ඔබ ඊ타ත්ම හොඳ සත්පුරුෂ ගුණගරුක කෙනෙක් නම් ඔබ ජීවිත කාලය පුරාවට කරගත්ත පින ඔබට පමණක් නෙමෙයි ඔබේ දුවදරුවන්ට පමණක් නෙමෙයි ඔබ අනුමෝදන් කළ යුතු වන්නේ මුළු මහත් ලෝකයේම ජීවත් වන පිරිසට අනුමෝදන් කළ යුතු වෙනවා. හේතුව මොකද? භාග්‍යතුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ඊ타ත්ම වටිනා වූ දේශනාවක් සිද්ධ කරනවා. ඒ දේශනාවේදී සඳහන් කරනවා උපාසකේනි යම් කිසි පිරිසක් යම් ආකාරයකින් දන්පැන් පූජා කරලා ඒ පින Taman විතරක් තනියම අනුමෝදන් කරගත්තොත් සංසාරයේ තුල ඔබට ලැබෙන්න අවශ්‍ය කරන භෝග සම්පත් ප්‍රමාණය ඔබට ලැබෙනවා. හැබැයි ඔබට පරිවාර සම්පත්තියක් ලැබෙන්නේ නැහැ. ඔබ කිසියම් වෙලාවකදී යම් වූ පුණ්‍ය කටයුත්තක් සිද්ධ කරගෙන තිබෙනවා නම් ඒ සිද්ධ කරගත්ත පුණ්‍ය කටයුත්තේ පින ඔබට පමණක් නෙමෙයි මුළු මහත් ලෝකයේම ජීවත් වන හැම දිනාටම අනුමෝදන් වේවා යයි කියලා කියන හැඟීමෙන් ඒ චිත්ත ස්වභාවිකයෙන් යුක්තව ඔබට අනුමෝදන් කරන්නට හැකියාවක් තිබෙනවා නම් පින්වත්නි අපට පේනවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුකූලව යාට සංසාරයේ තුල පිරිවර සම්පත්තිය කියන එක ලැබෙනවා. සමහර ඇත්තන්ට සල්ලි භාගයේ මිල මුදල් තියෙනවා හැබැයි මිනිස්සු ඇත්තේ නැහැ. සමහරලාට මරණයටපත් වුණාට පස්සේ මලමිනියවත් කරගහන්නට සමහර සල්ලිකාර මිනිසුන්ට කවුරුවත් ඇත්තේ නැහැ. බදන්නා සමහර ඇත්තන්ට දුප්පත් වුණත් ඕන තරම් මිනිසු ඉන්නවා. වටපිටාවේ මිනිසු ඉන්නවා, ගමේ මිනිසු ඉන්නවා, ඥාතීන් ඉන්නවා, හිතවත් අය ඉන්නවා, ප්‍රසාදයටපත් වෙච්ච අය ඉන්නවා. සංසාරයේ තුල එක්තරා ආකාරයකට මේ පරිවාර සම්පත්තියක් ළඟා කරගන්නට ඒත් පින් කරලා තියෙනවා. ඒ නිසා අන් අයගේ තියෙන පිනකට අපි කොයිම වෙලාවක දිවත් කරගන්න දෙයකට ඉරිෂ්‍යා නොකළ යුතු වෙනවා. ඒ මොකද හේතුව ඉරිෂ්‍යාවක් කරන්න Tamante එකෙන් අකුසලයේ බලවත් තත්යකටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට මොකක්ද පැහැදිලි කළේ? උපාසකේනි ඔබ යම් ආකාරයක පුණ්‍ය කටයුත්තක් කළාද, දන්පැන් පූජා කළ පුණ්‍ය කටයුත්තක් කළාද ඔබ පමණක් ඒ අනුමෝදන් වෙන්න එපා. ඔබ පමණක් අනුමෝදන් වුණොත් එහෙම ඔබට සංසාරයේ තුල ධර්මානුකූලව බලනකොට ඒ භෝග සම්පත් ආදී ලැබෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒ පින තවත් ආයත බෙදියන ආකාරයකට ඔබ අනුමෝදන් කරනවා නම් ඒ අනුමෝදන් කිරීමත් ඔබට පරිවාර සම්පත්තියක් ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා ඔබම හිතන්න පෞද්ගලික වශයෙන් ඔබට ඔබේ ජීවිතයේ තුල ඔබ බොහෝ පුණ්‍ය කටයුතු කරනකොට මිතුවක් කාලයක් ඔබ කරගෙන තියෙන පුණ්‍ය කටයුත්ත ඔබටයි ඔබේ ගෙදර ඉන්න අයටයි මිය ගියපු අයටයි පමණයි සමහර වෙලාවට අපි අනුමෝදන් කරන්නේ. ඒ නිසා අපි අදින් පස්සේ අපි තීරණය කරගමු මට පමණක් නෙමෙයි මගේ ඥාතීන්ට හිතවත් අයටත් මුළු මහත් ලෝකයේම ජීවත් වන සියලුම සත්වයන්ටත් දෙවියන් සහිත සියලුම සත්වයන්ටත් මේ පින අනුමෝදන් වේවා යයි කියලා කියන මේ උතුම් පරමාර්ථය ඔබට ජීවිතය තුළ ඇති කරගන්න හැකියාවක් තිබෙනවා නම් පින්වත්නි ඊටමත් වටිනවා. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරනකොට එතන හිටපු එක්තරා දුප්පත් මිනිසෙක් යාට හිතෙනවා අනේ තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම කොටස මගේ ජීවිතයේ තුල මොන ක්‍රමයකට හරි මම පුහුණුවක් ඇති කරගන්න ඕනේ. මේ පුහුණුවක් ඇති කරගෙන මගේ ජීවිතයේ තුල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ශක්තිමත් කරගන්න ඕනේ කියන හැඟීම යුක්තව යාට හිතෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති භික්ෂුන් වහන්සේලාට දන්පැන් පූජා කරන්නට. ඒ නිසා මේ දුප්පත් මිනිසයා එක්තරා අවස්ථාවකදී භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිලා සඳහන් කරනවා ස්වාමීනි අපේ නිවසේයි අහවල් දවසේහි දානමී පුණ්‍ය කටයුත්තක් පැවැත්වෙනවා. මේ දානමී පුණ්‍ය කටයුත්ත සඳහා භාග්‍යතුන් වහන්සේ වැඩම කරන්න ඕනේ. තථාගතයන් වහන්සේ විමසා සිටිනවා ඔබට කොපමණ භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් අවශ්‍යයිද? ස්වාමීනි මට අවශ්‍යයි මේ විහෙරේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාට මට පින් අනුමෝදන් කරන්නට දානයක් දෙන්න මට අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේදී බොහෝ දෙනෙක් කල්පනා කරන දුප්පත් මිනිසෙක්
අතේ තඹ සතියක් ඇත්තේ නැහැ. ඔහු කොහොමද මේ දන් පෙන් පූජා කරන්නේ? මේ විදියට මේ ලෝකයේ තුල Tamanට යම් කිසි දෙයක් නැති වුණත් හැබැයි ඒ ඇත්තන්ගේ සිත තුල චිත්ත ශක්තිය තියෙනවා, බලවත්කම කියන එක තියෙනවා, වීරියවන්තකම කියලා කියන එක තියෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරියම කෙනෙකුගේ ජීවිතය තුළ වැඩෙන්න හැකියාවක් තිබෙනවා. පින්වත්නි, ඒ වෙලාවේදී අපිට පේනවා භාග්‍යතුන් වහන්සේට මේ දුප්පත් මිනිසයා ආරාධනා කරනවා. මේ දුප්පත් මිනිසයා ආරාධනා කරන වෙලාවේදී අපට පේනවා තථාගතයන් වහන්සේගේ මේ ආරාධනාව ඔහු කෙසේ හෝ ඉටු කළ යුතු වෙනවා. ඒ නිසා මේ දුප්පත් මිනිසයා ගියක් ගානේ ගිහිල්ලා මේ දානෙට අවශ්‍ය කරන කලමනා පිළිල කරගන්නවා, සකස් කරගන්නවා. හැම ගෙදරකටම ගිහිල්ලා කියනවා අහවල් දවසේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. මම දානයක් සකස් කරනවා, පිළිල කරනවා. ඒ නිසා ඔබට පුළුවන් ආකාරයකට මට හැකි ආකාරයකට උදව් උපකාර කරන්න කියලා කියනවා. මේ විදිහට මෙයා Tamanගේ වීරියවන්තකම අත්හරින්නේ නැහැ. ගියක් ගානේ ගිහිල්ලා පින්වත්නි අවශ්‍ය කරන දාන උපකරණ මෙයා සකස් කරගන්නවා, පිළිල කරගන්නවා. හැබැයි සමහර තැන්වලට ගියපුවාම මේ දුප්පත් මනුෂ්‍යර නොයේක් නිന്ദා අපහාස විඳින්න සිදු වෙනවා. ඔබ දන්නවා සමහර ඇත්තන් මේ කටයුතු ඉතාමත්ම සද්භාවයෙන් යුක්තව සිද්ධ කරනවා. හැබැයි සමහර ඇත්තන් Tamanගේ ජීවත් වීම සඳහා ওই විදිහට සම්මාදම් කරන අවස්ථාවක් තියෙනවා. අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ කටයුතුවලදී අපි නිවැරදිම තැන තෝරාගෙන නිවැරදිම දේට අපි ලබා දිය යුතු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඔබේ තුන් හිත පහදාගෙනම යම් කිසි දෙයක් දුන්නාට පස්සේ ඔබ හිතින් මේක අත්හැරලා දාන්නට මම දානයකට පූජා කළා දුන්නා. නමුත් මගේ සිත තුළ අය නැවතවතාවක් එතන බැඳීමක් ඇත්තේ නැහැ. මේ අත්හැරීමේ පුරුද්ද කියලා කියන එක ඉතාමත්ම වටිනවා. මේ දානමාන කටයුතු වලදී සියලුම දේවල් වලදී බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේම අත්හැරීමේ පුරුද්ද ඇති කරන්න කියලා. ඒ නිසා දාන කතා, සීල කතා, සග්ග කතා මේ ආදී වශයෙන් දේශනාවේදී පැහැදිලි කරන්නේ ක්‍රමයෙන් අපිට පුළුවන්කමක් තිබෙනවා මේ අත්හැරීමේ පුරුද්ද ජීවිතය තුළ ගොඩනගන්න. මේ අහිංසක දුප්පත් මිනිස්සයා හැමතැනම ගිහිල්ලා ගියක් ගානේ ගිහිල්ලා යම් දේවල් අවශ්‍ය කරන දාන්න උපකරණ සකස් කරන පිළිවෙල කරගෙන යනවා. එක අවස්ථාවකදී ඔහුට යන්න සිද්ධ වෙනවා ඒ ගමේ තිබෙන කඩයක් ළඟට. ඔබ දන්නවා සමහර වෙලාවට සමහර මුදලායිල්ලා වෙලෙන්දන් ඉන්නවා ඊ타මත්ම ලෝභ පුච්චලයන්. කිසියම් වෙලාවකදී සමහරලාට හුණු විටකතියක්වත් දෙන්නේ නැහැ. සමහර වෙලාවට කඩේ ඇතුලේ විශාල පින්තූර සකස් කරගෙන සිටිනවා. ඒ වගේම සීවිලි පින්තූරයට හැම වෙලාවෙම උදෙත් හවසත් දුම් මල්ලනවා. බුදුරජාණන් වහන්සේට පැන් ටිකක්වත් තියන්නේ නැතුව සමහර වෙලාවට සීවිලි හාමුදුරුවන්ට යම් දේවල් සිද්ධ කරනවා, පුද සත්කාර කරනවා. ඇයි? Tamanට හැම වෙලාවෙම ලැබෙන්න ඕන කියන හැඟීමින් යුක්තව. හැබැයි භික්ෂුන් වහන්සේ කෙනෙක් සමහර වෙලාවට එවැනි හෝටලයකට ගියොත් එහෙම, අවන්හලකට ගියොත් එහෙම අඩුම තරමින් ගිලම්පස කෝප්පයක්වත් නොබිලේ ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම අපිට පේනවා අවිද්‍යාව තුළ, තෘෂ්ණාව තුළ, බද්ධවිච්ච ස්වභාවයක් තුළ යැත්තු ගත කරන ස්වභාවය. හැම මුදලාලි කෙනෙක්ම නෙමෙයි, බොහොම සත්භාවයෙන් යුක්තව ව්‍යාපාරිකයන් අපි දන්නවා ලෝකයේ තුළ ඉන්නවා. පුදුමාකාර විදිහේ දාන කටයුතු සිදු කරන ඇත්තෝ ඉන්නවා. කාටවත් හෙලි නොකර සමහර වෙලාවට ඒ ඇත්තෝ කරන කටයුත්ත පුදුමාකාර විදිහේ ශ්‍රද්ධා චේතනා යුක්තව කුසලයේ බලවත් කරන ඒ ඇතු ජීවිතය ගත කරනවා. දැන් අර අහිංසක දුප්පත් මිනිසයා කඩේට ගියපුවාම කඩේ හිටපු මුදලාලි කියන්න පටන් ගත්තා, උඹ මොනවටද මේවා කරන්න යන්නේ? ඔහුගේ කරන්ට යන කුසලයේ යම් ආකාරකින් වළක්වන්නට නොඑක ආකාරයෙන් උපක්‍රම යොදන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී මේ මුදලාලි ඇඟිලි තුඩුට දෙකක් අල්ලගෙන ඇඟිලි තුඩු වලින් මුංගට ටිකක් දෙනවා, ගිතෙල් ටිකක් දෙනවා. දැන් මේ ටික ඔක්කොම අරගෙන විශේෂයෙන් මේ අහිංසක මිනිසයා ඒ මුදලාලි ලබා දුන්න ටික වෙනම ගන්නවා. වෙනම අරගෙන ඔහු Tamanගේ දානේ සකස් කරන තැනට මේවා ගෙනියනවා. කඩේ ඉන්න මුදලාලිට සැකයක් ඇති වෙනවා. අනිත් මිනිසුන්ගේ භාණ්ඩ ටික ඔක්කොම ටික එක භාජනයකට ගත්තා. ඇයි මම දුන්න ටික විතරක් මේ මිනිසයා වෙනම ගත්තේ? යම් කිසි දෙයක් Tamanගේ ජීවිතය තුළ දුන්නාට පස්සේ ඊළඟට යා මොකද වෙන්නේ? පසුතැවිලි ලක් වෙනවා නම් එතනත් යම් ආකාරයකින් Tamanට කර්මයේ ඵල විපාකවල අඩු වැඩි වෙනස්කම් දකින්නට හැකියාවක් තිබෙනවා. කොහොම නමුත් දීලා කිසිසේත්ම පසුතැවිලට ලක් වෙන්න එපා. කඩේ මුදලාට හැබැයි සැකයක් ඇති වුණා මේ මිනිසයා මොකද මම දුන්න ටික වෙනම අරගෙන ගිහලා මොනවා කරන්නද යන්නේ කියලා. මේ කියන හැඟීමත් අපිට ඇති කරගන්නකොට අපිට පේනවා අර අහිංසක මිනිසයා දානේ සකස් කරන්න ගිහිල්ලා ඒ දානේ සකස් කරන වෙලාවේදී ගමේ ඉන්න සියලු දෙනාගේම ලබාගත් දේවල් එක භාජනයකට දාපු ගමම්ම ඒ වෙලාවේදීම කඩේ මුදලාලිගෙන් ලබාගත් දේ වෙනම අරගෙන භාජනයට දානවා. අනේ මුදලාලිටත් යහපතක් වේවා, මුදලාලිටත් යහපතක් වේවා. මේ ක්‍රියාව දකින්න එක්තරා මිනිහෙක් ඒ ක්‍රියාව දැකලා ඉවරලා අර මුදලාලිට ගිහිලා සඳහන් කරනවා මුදලාලි අර උපකරණ අරන් ගියපු කෙනා, දාන උපකරණ අරන් ගියපු කෙනා
ඔබතුමාගේ කොටස විතරක් වෙනම අරගෙන දැම්මා. මුදලාලිටත් යහපතක් වේවා මුදලාලටත් යහපතක් වේවායි කියලා දැම්මා. මුදලාලට කිසියම් සැකයක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේට දානී පූජා කරන වෙලාවේදී මේ මිනිසයා කියයි අහවල් කඩේ ඉන්න මුදලාලි මෙච්චර චුට්ටයි දුන්නේ. ඒ නිසා එහෙම කිව්වොත් ඒක මගේ ජීවිතයට ලොකු අවනම්බුවක්. ඒ නිසා එවැනි අවනම්බුවක් තියන්න මම ඉඩකඩක් තියන්නේ නැහැ. ඔහු Tamanගේ හිත තුළ දේශේ බලවත් කරගෙන ආයුධයක් අතේ තියාගෙන එදා දානශාලාවට ගිහිල්ලා මුල්ලේ කෙළවරටලා බලාගෙන සිටනවා. දැන් දානී පූජා කරන අවස්ථාව. අර අහිංසක මිනිසයා ගිහිල්ලා ලෞතර බුදුරජාණන් වහන්සේට දැන් මේ කාරණාව කියයි. ඒ කියපු ගමන් මං කරන්නේ මගේ ඉනී තියෙන පීයෙන් ඔහුව මරලා විනාශ ස්වභාවයට පත් කරනවා. දානී පූජා කරන අවස්ථාව මේ අහිංසක මිනිසයා ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති භික්ෂුන් වහන්සේලාට දානී පූජා කරනවා. දානී පූජා කරලා අවසානයේදී ඔහු පින් අනුමෝදන් කරනවා. අනේ ස්වාමීනි මේ පින මට පමණක් නෙවෙයි මට උදව් උපකාර කරපු සියලු දෙනාටමත් ලෝකේ ඉන්න සියලුම සත්‍යයටත් මේ පින අනුමෝදන් වේවා යයි කියලා කියන මේ හැඟීමින් යුක්තව ඔහු ප්‍රකාශයට පත් කරනවා. හැබැයි මුදලාලි හිතානිටේ මුදලාලිගේ නම කියලා අපහාස කරයි කියලා. ඔහුම ලැජ්ජාවට පත් වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේට මේ කාරණාව පැහැදිලි කරනවා. ඒ වෙලාවේදී අපිට පේනවා මෙතනදී විශාල සිදුවීමක් ඇති වෙනවා. ඒ තමයි මුදලාලිගේ සිතේ ක්‍රියාකාරීත්වයත් අහිංසක මනුෂ්‍යයාගේ සිතේ ක්‍රියාකාරීත්වයත්. අවසානයේදී මේ මුදලාලි අර අහිංසක මනුෂ්‍යයාට කියනවා මම හිතුවේ උඹව මාව යම් ආකාරයක විවේචන ලක් කරයි කියලා. අහිංසක මනුෂ්‍යයා කියනවා මට කාගේවත් ජීවිතය පිළිබඳව කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. මට අවශ්‍යතාවක් තිබුණේ හැමදෙනාටම පින් අනුමෝදන් කරන්න. මොනතරම් සත්භාවයකින් මොනතරම් සත් චේතනාවකින්ද මේ කටයුත්ත සිද්ධ කළේ. පින්වත්නි එවැනි ක්‍රියාවක් තුළදී අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ මේ අහිංසක මනුෂ්‍යයා වුණ ජීවිතය තුළ සිද්ධ කරගත්තේ Tamanට කරගන්න බැරි වෙච්චි විශාල පුණ්‍ය කටයුත්තක් හොයාගෙන ගිහිලා සිද්ධ කළා. ජීවිතේ ජයගත්තා. කිසියම් කෙනෙකුට ඕනකමක් හැකියාවක් තිබෙනවා නම් ඕනම දෙයක් ජීවිතය තුළ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ කිසියම් කෙනෙක් පිනක් කරනවා නම් ඒ පිනට කිසිසේත්ම අවමන් කරන්න එපා. ඒ නිසා ඒක සුළුයයි කියලා හිතන්නත් එපා. ගැරහීමට ලක් කරන්නත් එපා. අපිට පුළුවන්කමක් තියෙන්න ඕන ඒ දිහා බලලා යම් සතුටක් ඇති කරන සාදුකාරයක් පවත්වන්න. පින්වත්නි අද අපේ ධර්මදේශනාව ආරම්භයේදීම මා ඔබට සඳහන් කළා මේ ආකාරයකට උතුම් පුණ්‍ය කටයුත්තකට සහ සම්බන්ධයෙන් ඉඩකඩක් තිබෙනවා. මේ වස් කාල පරිච්ඡේදයේ තුල අප බලාපොරොත්තුෙන් සිටිනවා විශේෂයෙන් මංගින් ඉල්ලීමකුත් කළා ගල්ගමු ප්‍රදේශයේහි එක්තරා විහාරස්ථානයක යම් ආකාරයක දුෂ්කරතාවකට පත් වෙලා තිබෙන ඒ වගේම දායක පින්වත් පිරිස ඊ타මත්ම අඩුවෙන් සිටින ඒ විහාරස්ථානයේ බොහෝ අඩුපාඩුකම් තිබෙනවා. එනිසා ඒ ස්වාමින් වහන්සේ මගෙන් ඉල්ලීමක් කළා උන්වහන්සේට වැඩ වාසය කිරීම සඳහා කාමර දෙකකින් සමන්විත වූ යම් කුටියක් සකස් කරලා දෙන්නට පුළුවන්කමක් තිබෙනවා නම් විශාල පිනක් බව සඳහන් කළා. මා ස්ථානෙට ගියා. ඒ පිළිබඳව සියසින් මම දැක්කා. ඒ නිසා මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන කිසියම් කෙනෙක් සිටිනවා නම් ඒ කටයුත්තට විශේෂයෙන් තනියම සිද්ධ කරන්නට හෝ එහෙම නැත්නම් Tamanට හැකියාකාරයකින් Tamanට උදව් උපකාර කරමින් ඒ කටයුත්තට දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඔබට පුළුවන්කමක් තිබෙනවා මගේ ජංගම දුරකථනයට 071 4 81 80 82 071 4 81 80 82 073 90 25 26 073 90 25 26 කියන ජංගම දුරකථනයට මට ඍජුවම කතා කරන්න පුළුවන්. ඔබට බොහොම කරුණාවෙන් මතක් කර සිටිනවා මේ රාත්‍රී කාලයේදී කතා කරනවට වඩා හෙට දවසේ ඇතුළත ඔබට කතා කරන්න පුළුවන්. මොකද අපි හැමදාම මේ කටයුතු පිළිබඳව මතක් කිරීමක් කරන්නේ සමහරවිට මේ අවසාන මතක් කිරීමත් පළවෙනි මතක් කිරීමත් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා කිසියම් කෙනෙකුට ඒ කටයුත්ත සඳහා දායකත්වයේ දරන්න පුළුවන් නම් ඔබට හිතෙනවා නම් මට තනියම මේ කටයුත්ත සඳහා දායකත්වයේ දරන්න පුළුවන් කියලා. එතකොට කවුරු හරි කෙනෙක් කතා කරපුවාම අවශ්‍ය කරන විස්තර සහ සියලුම දේවල් මම සඳහන් කරන්නම්. අපට පුළුවන්කමක් තිබෙනවා මේ වස් කාල පරිච්ඡේදය තුළ ඒ වටිනා කටයුත්ත විශේෂයෙන් මා සඳහන් කළා දුප්පත් තැනක් නැතිබරි තැනක් ඒ වගේම උදව් උපකාර අවශ්‍යම තැනක් ස්ථානයක් ඒ සඳහා අපිට දායකත්වය දරන්න පුළුවන් නම් ඒ කුසල ශක්තිය මට පමණක් නෙමෙයි ඔබටත් අනුමෝදන් කරගන්න පුළුවන්. අපි සියලු දෙනාම ඒ කුසලයට දායකත්වයේ දරමු. ඒ මල්වට්ටිට අතගසමු. මම හිතන සංසාරය තුළ අපිට විශාල පුණ්‍ය කටයුත්තක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තුළදීම අපිට පුළුවන්කමක් තිබෙනවා. අපි සියලු දෙනාටම සියලු කෙලෙස් නැති කළ උතුම් නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ නිසා මේ කරුණු කාරණාව පිළිබඳව ඔබට තනියම වෙන්න පුළුවන්, තවත් කෙනෙක් ඒක රාශි කරගෙන වෙන්න පුළුවන්.
ඒ ඕනෑම ක්‍රමයකින් ඔබට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් දායකත්වයේ දරන්න පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාව සඳහා අප මුලින්මුත් විශේෂයෙන් සිහිපත් කිරීමක් කළා. සමහර ඇත්තන් හිතන්න එපා අපේ දායකත්වයේ තියෙන දවසේ මේ තරම් කිව්වේ නෑ නේද කියලා. සුවිශේෂ කාරණාවක් නිසාමයි මේ මෑණියන් පිළිබඳ අපි මුලින්ම සඳහන් කළේ. විශේෂයෙන් පොසොන් දවසේ පැවැත්විච්ච අපේ හවස ධර්මදේශනාව සඳහා මේ මෑණියන්ට තනියම ඒ ස්ථානට එන්න පුළුවන්කමක් තිබුණා, හැකියාවක් තිබුණා. ඒ මෑණියන් තමයි අංක 14න් 10A ගොඩගේ වත්ත සංගමිත්තා පාර අනුරාධපුර පදිංචි නීලමණී මෙන්ඩිස් මෑණියන් විසින් අද දායකත්වයේ දරලා තිබෙනවා. විශේෂ අරමුණු බවට පත් වෙන්නේ අගෝස්තු 2 වෙනි දිනට තම එකම පුතා වන තරංග ගුණවර්ධන පුතුණුවන් මියගොස් අවුරුදු 9ක් පිරීම නිමිත්තෙන් ඒ පුතාට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම මව්පියන් දෙදෙනා වන ඇග්මන් මෙන්ඩිස් පියාණන්ට හා රොස්ලින් ඉදිරිසිංහ මෑණියන්ට සහ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දායකත්වයේ දැක්වූ ඔබතුමියටත් ජීවත් වෙලා සිටින ස්වාමිපුරුෂය ඇතුළු සියලු දෙනාටමත් දේශකයන්න් වහන්සේට නෙත් FM කාර්ය මණ්ඩලයට සැමට ලක්වාසී ලෝකවාසී හැම දෙනාටම නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ මෑණියන් තමන්ගේ ස්වාමිපුරුෂයාට ඇඳේ තියාගෙන බොහෝ කාලයක් සත්කාර සම්මාන සිද්ධ කරන ඉතාමත්ම ආදර්ශවන්ත සම්පන්න මෑණි කෙනෙක් බවත් මේ වෙලාවේදී සිහිපත් කරමින් දායකත්වයේ දරපු ඒ මෑණියන්ටත් විශේෂයෙන් මේ පිළිබඳව අප සඳහන් කිරීම නිසා මුළුමහත් ලෝකවාසී සියලුම සත්‍යයන් මං හිතන්නේ සන්තෝෂයටපත් වෙන්න අවශ්‍ය වෙනවා. හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම මේ ආකාරයටම තමන්ගේ ජීවිතය තුළ කටයුතු කරන්න හැම කෙනෙක්ම උත්සාහ කළ යුතු වෙනවා. උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දලදා හඳුරුගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් සිතක් සාන්තියක් යහපතක් සිද්ධ වේවා. කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ දරපු ඒ පින්වත් මෑණියන්ගේ විශේෂයෙන් අභාවයටපත් වුණා වූ පුතුණුවන් ප්‍රමුඛ කොට ඇති පරම්පරානුගත මේ ගෙලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මේ ගෙලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා මිය ගිහිල්ලා ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. රට ජාතිය ආගමින් ජීවිතේ කැප කරපු විරෝධ රණවිරුවන්ට පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළා අපවත් වදාළ සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාමත් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සියලු මල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් මිය ගියා වූ සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.